ඔය රජකමට පත්වෙන කන්නසාමි කුමාරයාගේ වංගුම් අපි දන්නවා. දන්නවංගුම් අප කන්නසාමි රාජදුරයේ දන්නවංගුම් අප කන්නසාමි රාජදුරයේ රාජදුර රාජදුර රාජදුරයේ රාජදුර රාජදුර රාජදුරයේ දන්නවංගුම් අප කන්නසාමි රාජදුරයේ දන්නවංගුම් අප කන්නසාමි රාජදුරයේ. මම මේ අහන ගමන් මුමුණ හිටියේ නීතිඥ ජෝන්ද සිල්වා ශූරීන්ගේ ශ්‍රී වික්‍රම නූර්ති එන ලස්සන ගීතයක්. අපි අද කතා කරමු මෙන්න මේ නූර්ති ගැන. අපි දැන් දන්නවා නාඩගම් කලාව පිරිහීමට හේතු මොනවද කියලා. අපි කලින් පාඩමේදී මේ නාඩගම් කලාව ගැන කතා කරා. ඒ කතා කරන ගමන් මේ අවසානයේදී නාඩගම් කලාව පිරිහෙන්නට හේතු උනේ මොනවද කියන කාරණා ගැනත් අපි කතා කරා. ඒ හේතු අතරේ තිබිච්ච එක හේතුවක් තමයි මේ නූර්ති නාට්‍යවල ආගමනය. ඉතින් දැන් අද අපි වැඩිදුර තොරතුරු කතා කරමු මොනවද මේ නූර්ති නාට්‍ය කියන්නේ කියලා. නාඩගම් පිරිහෙමින් පැවතුන කාලේ ඔන්න ඔය කාල සීමාව වෙනකොට ඉන්දියාවේ ඉඳලා පාසි නාට්‍ය කණ්ඩායම් ලංකාවට ආවා. මේ පාසි නාට්‍ය කණ්ඩායම් ලංකාවට ඇවිල්ලා ලංකාවේ නාට්‍ය පෙන්වන්න පටන් ගත්තා. මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් ඒ වගේ පාසි නාට්‍ය කණ්ඩායම් කිහිපයක්. මේ තියෙන්නේ ඒ කාලේ ආපු පාසි නාට්‍ය කණ්ඩායම් කිහිපයක ඡායාරූප. මේ තියෙන්නේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආපු ඒ පාසි නාට්‍ය කණ්ඩායම් වල ඡායාරූප කිහිපයක්. මේ නාට්‍ය කණ්ඩායම් අතරත් මේ වැඩිපුරම ප්‍රසිද්ධ වුණේ බලිවාලා කියන පුද්ගලයා ප්‍රමුඛ වෙච්ච පාසි නාට්‍ය කණ්ඩායම. මේගොල්ලෝ ආවේ එල්පින්ස්ටන් ඩ්‍රැමටික් කම්පැනි කියන නමින් තමයි මේගොල්ලෝ ලංකාවට ආවේ. එතකොට මේගොල්ලෝ ලංකාවට ඇවිල්ලා මේ ඉදිරිපත් කරපු මේ නාට්‍ය මේ රංගන විශේෂය පසුකාලීනව නූර්ති කියලා ජනතාව අතර ප්‍රසිද්ධ වුණා. ඔන්න ඔහම තමයි සරලව අපි නූර්ති කලාව ආරම්භ වුණේ ලංකාවේ කොහොමද කියලා ආරම්භය සිද්ධ වුණේ කොහොමද කියලා කියනවනම් ඔන්න ඔහම තමයි ආරම්භය සිද්ධ වුණේ. ඒ කියන්නේ නාඩගම් පිරිහීමෙන් පැවතිච්ච කාල සීමාව වන විට ඉන්දියාවේ ඉඳලා පාසි නාට්‍ය කණ්ඩායම් ලංකාවට එන්න ගත්තා. ඒ ඇවිල්ලා නාට්‍ය පෙන්නුවා. ඒ නාට්‍ය පෙන්නනකොට බලිවාලා ප්‍රමුඛ පාසි නාට්‍ය කණ්ඩායම ආවා. එල්පින්ස්ටන් ඩ්‍රැමටික් කම්පැනි කියන නමින් මේගොල්ලෝ පෙන්නපු මේ නාට්‍ය නූර්ති නාට්‍ය කියලා ජනතාව අතර ප්‍රසිද්ධ වුණා. ඇලඩින්, ඔතෙලෝ, අරාබිනුසුල්ලාසය, හරිස්චන්ද්‍ර, රෝමියෝ ජුලියට් මෙන්න මේ වගේ ලස්සන නාට්‍ය මේ බලිවාලා ප්‍රමුඛ පාසි නාට්‍ය කණ්ඩායම විසින් රඟ දක්වලා තියෙනවා. ඒගොල්ලෝ ඉන්දියාවෙන් ආපු කට්ටියනේ. ඒගොල්ලෝ විදේශිකයෝනේ. ඒතකොට මේ දේශීය නූර්ති කලාවක් කොහොමද ආරම්භ වෙන්නේ? දේශීය නූර්ති කලාවේ දේශීය නූර්ති නාට්‍ය කලාවේ පුරෝගාමියා විදිහට අපි සලකන්නේ සී දොන් බස්තියන් මහත්මයා. එහෙමත් නැත්නම් කළු තන්ත්‍රීගේ සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර. මෙන්න මෙයා තමයි දේශීය නූර්ති කලාවේ පුරෝගාමියා විදිහට සලකන්නේ. මෙයාගේ ප්‍රථම නූර්තිය තමයි රොලීනා කියලා කියන්නේ. මේවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රවලට එහෙම විශේෂයෙන් අහන ප්‍රශ්න තමයි මේ නූර්ති කලාව ආශ්‍රිතව මෙන්න මේ ප්‍රශ්න. දේශීය නූර්ති කලාවේ පුරෝගාමියා කවුද? එතකොට එතුමන්ගේ ප්‍රථම නූර්තිය මොකක්ද? මෙන්න මේ දේවල්. එතකොට සී දොන් බස්තියන් මහත්මයා එතුමාගේ ප්‍රථම නූර්තිය තමයි රොලීනා කියලා කියන්නේ. රොලීනට අමතරව රෝමියෝ ජුලියට්, ප්‍රෑන්ක්ලෝ සහ ඉංගලි, ප්‍රෝටියස් සහ වැලන්ටයින්, දූලා හෙවත් කපටිබෑනා, ස්වර්ණතිලකා, දිනත, ඇලඩින් මෙන්න මේ වගේ විශාල නූර්ති ප්‍රමාණයක් මේ අපේ සී දොන් බස්තියන් මහත්මයා විසින් රචනා කරලා තියෙනවා. ඊට පස්සේ සී දොන් බස්තියන් මහත්මයාගෙන් පස්සේ නූර්ති නාට්‍ය කලාවට විශාල සේවයක් ඉටු කරන තවත් පුද්ගලයෙක් තමයි නීතිඥ ජෝන්ද සිල්වා මහත්මයා කියලා කියන්නේ. නාට්‍ය 50කට අධික සංඛ්‍යාවක් ජෝන්ද සිල්වා මහත්මයා විසින් රචනා කරලා තියෙනවා. මෙතුමාගේ ප්‍රථම නිෂ්පාදනය තමයි පරාභව කියන
සංවාද නාට්‍ය. එතකොට 1902 දී ආර්ය සිංහල නාට්‍ය සභාව කියලා නාට්‍ය සභාවක් පිහිටුවනවා ජෝන්ද සිල්වා මහත්මයා විසින්. එතකොට මෙතුමාගේ ප්‍රථම නූර්තිය තමයි නලරාජ චරිතය. නලරාජ චරිතය තමයි ජෝන්ද සිල්වා මහත්මයාගේ ප්‍රථම නූර්තිය. එතකොට මෙයාව ලංකා කාලිදාස, ලංකා ෂේක්ස්පියර් මෙන්න මේ වගේ අන්වර්ථ නාම වලින් හඳුන්වලා තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මෙතුමා කොච්චර සේවයක් මේ නූර්ති නාට්‍ය කලාවට ඉටු කරලා තියෙනවද කියලා. ජෝන්ද සිල්වා මහත්මයා මේ නාට්‍ය වලින් තවත් කරන්නට උත්සාහ කරපු දෙයක් තමයි මේ සිංහල ආගමික සිරිත් විරිත් නංවාලීමට කටයුතු කිරීම. ජෝන්ද සිල්වා මහත්මයාගේ නාට්‍යවලට වැඩි වශයෙන් පාවිච්චි කරේ උත්තර ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීතය. එතකොට මේ සංස්කෘත නාට්‍යවලිනුත් මේ ජෝන්ද සිල්වා මහත්මයා තමන්ගේ නාට්‍යවලට ආభాෂයක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව විහිළු තහළු ඇතුළත් කරලා තියෙනවා තමන්ගේ නාට්‍යවලට. මේ විහිළු තහළු පමණ ඉක්මවා යන්නේ නැති ඒවා. දැන් අපි ගත්තොත් එහෙම ගැමි නාටක, කෝලං නාඩගම් මේ දේවල් වල දෙපිට කැපෙන වචන, එතකොට අන්න ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ජෝන්ද සිල්වා මහත්මයාගේ මේ නූර්ති නාට්‍යවල පමණ නොඉක්ම වූ විහිළු තහළු පාවිච්චි කරේ නැහැ. ඒකත් විශේෂ දෙයක්. ඊට අමතරව තවත් සඳහන් කරන්න ඕන විශේෂම කාරණාවක් තමයි මේ නීතිඥ ජෝන්ද සිල්වා මහත්මයාගේ නාට්‍යවලට සංගීතය සැපයුවේ ඉන්දියානු සංගීතඥයෙක් වෙච්ච විශ්වනාත් ලව්ජි කියන සංගීතවේදියා විසින්. විශ්වනාත් ලව්ජි කියන සංගීතවේදියා විසින්. අපි කලින් කතා කරා මේ නාඩගම් කලාවේ පිරිහීමත් එක්කම තමයි මේ නූර්ති ප්‍රසිද්ධියට පත් වුණේ කියලා. එතකොට මේ නාඩගම් වල තියෙන නාඩගම් ලක්ෂණ සියල්ලක්ම බැහැර කරලා සම්පූර්ණයෙන්ම නූර්ති වලට යමුනේ නැහැ. නාඩගම් වලත් සමහර ලක්ෂණ නූර්ති වලත් දක්නට ලැබුණා. මොකද මේ එක ළඟ යන නාට්‍ය කලාවන් දෙකක්නේ. එතකොට එකක ලක්ෂණ අනිත් එකටත් චුට්ට එන්න පුළුවන්. ඉතින් ඒ ලක්ෂණත් යොදාගෙන තමයි මුල් කාලීනව මේ නූර්ති නිර්මාණය වුණේ. නමුත් නීතිඥ ජෝන්ද සිල්වා මහත්මයා මේ මුල් කාලීනව මේ නූර්ති වල දක්නට ලැබිච්ච නාඩගම් වල ලක්ෂණ සියල්ලම බැහැර කරමින් නූර්ති නිෂ්පාදනය කරා. නීතිඥ ජෝන්ද සිල්වා මහත්මයාගේ නාට්‍ය විදිහට අපි ගත්තොත් මෙතුමා කීප ආකාරයකට මේ නාට්‍ය රචනා කරා. ඓතිහාසික කතා, ඉංග්‍රීසි නාට්‍ය ඇසුරින්, සංස්කෘත නාට්‍ය ඇසුරින්, බෞද්ධ කතා ඇසුරින්, එතකොට එතුමාගේම කාලීන සමාජ අත්දැකීම් ඇසුරින් මෙන්න මේ සියලුම දේවල් ආශ්‍රය කරගෙන මෙතුමා නාට්‍ය නිෂ්පාදනය කරා. එතකොට අපි ඓතිහාසික කතා ගත්තොත් එහෙම සිරිසංගබෝ, දස්කොන්, වලගම්බා, ශ්‍රී වික්‍රමරාජසිංහ, අලකේශ්වර. එතකොට ඉංග්‍රීසි නාට්‍ය ගත්තොත් එහෙම ඔතෙලෝ, හැම්ලට්, වෙනිසිය වෙලෙන්දා. සංස්කෘත නාට්‍ය ඇසුරු කරගත්තව දේවල් ගත්තොත් සකුන්තලා, රත්නාවලී, නාගානන්ද, නලරාජ, උත්තරරාම. ඊට අමතරව බෞද්ධ කතා පැත්තට ගියොත් එහෙම වෙස්සන්තර, කුස, විදුර. එතකොට මෙතුමාගේ අත්දැකීම් පාදක කරගත්ත නාට්‍ය ගත්තොත් එහෙම පරාභව, මරණානුස්මෘත, සුරාසොඬ මෙන්න මේ වගේ නාට්‍ය රාශියක් ජෝන්ද සිල්වා මහත්මයා විසින් දේශීය නාට්‍ය කලාවට දායාද කරා. ජෝන්ද සිල්වා මහත්මයාගෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ තවත් නීතිඥ මහත්මයෙක් ගැන. මෙයා නීතිඥ චාල්ස් ඩයස් මහත්මයා. ඉතින් මෙයා තමයි ජෝන්ද සිල්වා මහත්මයාගෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ නෘත්‍ය කලාවට සේවයක් ඉටු කරපු කෙනෙක් විදිහට. මෙයත් ජෝන්ද සිල්වා මහත්මයාගේ ශෛලියම තමයි අනුගමනය කරේ. මේ ඊට අමතරව හින්දුස්ථානි රාගතාල අනුව රචනා කරපු ගීත සින්දු මෙයාගේ නාට්‍යවලට ඇතුළත් කරා. ඓතිහාසික කතා, ජාතක කතා, විවිධ ප්‍රසිද්ධ කතා, ඒ වගේම විවිධාකාරයේ ප්‍රසිද්ධ චරිත පදනම් කරගත්ත නිර්මාණ මෙන්න මේ දේවල් මේ චාල්ස් ඩයස් මහත්මයා විසින් නිර්මාණය කළා. එතුමාගේ නාට්‍ය විදිහට අපි ගත්තොත් එහෙම පණ්ඩුකාභය, විජය, සිවම්මා සහ ධනපාල, ගුත්තිල, මහාසේන, පද්මාවතී සහ ධාතුසේන, කාවන්තිස්ස, සරදියල්, කුසරජ චරිතය, ධර්මාශෝක මෙන්න මේ වගේ නාට්‍ය විශාල ප්‍රමාණයක් නීතිඥ චාල්ස් ඩයස් මහත්මයා විසින් රචනා කරා. අපි නූර්ති සංගීතය ගැන කතා කරොත් එහෙම නූර්ති සංගීතය සඳහා යොදාගත්තේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය. අපි කතා කරා නාඩගම් කලාවේදී ගත්තේ දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක සංගීතය. එතකොට අන්න ඒකත් එක හේතුවක් කියලා අපි කතා කරා මේ නාඩගම් කලාව පිරිහෙන්න. එතකොට මේ නූර්ති කලාවේදී යොදාගන්නේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය.
මේක කනට බොහොම මිහිරි සංගීතයක්. එතකොට මේකෙදි වයලීන් එක, තබ්ලාව, සර්පිනාව, එස්රාජ්‍යක, සිතාරක වගේ කනට සෞම්‍ය බවක් ගෙන දෙන ශබ්ද පිට කරන සංගීත භාණ්ඩ තමයි යොදාගත්තේ. යමන් රාගය, භෛරවී රාගය, ත්‍රිතාල්, දීප්චන්දි මෙන්න මේ වගේ ලස්සන හින්දුස්ථානි රාග යොදාගෙන ඊට අමතරව තවත් ඒ වගේම රාග යොදාගෙන තමයි මේ නූර්තිවල ගීත රචනා කරේ. නූර්ති ගීත කිහිපයක් තියෙනවා. මෙන්න මේ අඹ දඹ නාරං කෙසෙල් දෙල්, මගේ මන්දිර නම් බිසෝගේ, දන්නවන් හුන් අප කන්නසාමි. එතකොට මේ වගේ ලස්සන නූර්ති ගීත රාශියක් තියෙනවා. මට දැන් මෙතන මේ වීඩියෝ එකේ ප්ලේ කරන්න බෑ, මොකද මේ YouTube එකේ නීති රීති වලට පටහැනි වෙන හින්දා ඒක. නමුත් ඔයගොල්ලන්ට පුළුවන් YouTube එකේ සර්ච් කරලා නූර්ති ගීත කියලා ගහපුවාම නැත්නම් නූර්ති ගී කියලා ගහපුවාම ඕන තරම් නූර්ති ගීත, ලස්සන නූර්ති ගීත එනවා. ඔයගොල්ලෝ ගිහලා ඒවා අහලා බලන්න. නූර්ති රංගභූමිය පැත්තට එනකොට මේ සඳහා පාවිච්චි කරේ මූලික වශයෙන් ප්‍රොසීනියම් වේදිකාව. ප්‍රොසීනියම් වේදිකාව අපි දන්නවා, අපි රංගභූමි පාඩම කතා කරද්දී කතා කරා මේක ගෘහස්ත රංගභූමියක්. මේකේ ප්‍රේක්ෂකින්ට බොහොම සැප පහසුවෙන් ඉඳගෙන නාට්‍ය බලන්න පුළුවන් විදිහට ආසන පනවලා තියෙනවා. ඉතින් මේවල ඉඳගෙන අර නාඩගම් වල, කෝලම් වල වගේ නෙමෙයි, වටේ ඉඳගෙන නිකම් මధుරව තලතල එහෙම නෙමෙයි, බොහොම සැප පහසු ලෙස ඉඳගෙන ප්‍රේක්ෂකයෝ මේ නාට්‍ය බැලුවා ප්‍රොසීනියම් වේදිකාවේ මේ ගෘහස්ත රංගභූමිය ඇතුලේ. මේ වේදිකාව තුල පසුතල නිර්මාණ සකස් කරනකොට බොහොම තාත්වික වශයෙන් මේ පසුතල නිර්මාණ සකස් කරන්න උත්සාහගෙන තිබුණා මේ නූර්ති නාට්‍යකරුවෝ. අපි ඒ ගැන ටිකක් ඉස්සරහට කතා කරමු. නූර්ති රංග ශෛලිය ගැන කතා කරොත් එහෙම මේ ගීත සහ සංවාද කියන දෙකම මේකේ දක්නට ලැබෙනවා. ගීත සහ සංවාද කියන දෙකම. එතකොට මේ සංවාදත් අර ස්වභාවිකව මේ අපිට එදිනෙදා මේ අපි සමාජයේ ලෝකේ කතා කරන භාෂාවෙන් ස්වභාවික විදිහට සකස් කරපු සංවාද. ඒක හින්දා මේක ඊට අමතරව මේකේ ගීතක් තියෙනවානේ. ඉතින් ඒක නිසා මේක මිශ්‍ර ශෛලියක් කියලා සඳහන් කරනවා නූර්ති රංග ශෛලිය. තවත් විශේෂ දෙයක් තමයි මම අර කලින් සඳහන් කරා අපි ඉදිරියේදී කතා කරමු කියලා මේ පසුතල නිර්මාණ සකස් කරනකොට ඒවා බොහොම තාත්විකව සකස් කරලා තිබ්බා. ඒ කියන්නේ ගස් කොළන්ද, රාජසභාවක්ද, ඒ උයනක් හෝ වේවා, මේ මාලිගාවක් හෝ වේවා, ඒක තාත්විකව. එහෙමත් නැත්නම් මේක මේ ඇත්ත දෙයක් කියලා ප්‍රේක්ෂකින්ට ඒත්තු ගැන්වෙන විදිහට, තාත්වික විදිහට අවස්ථා නිරූපණය කරන්න පහසු වෙන විදිහට පසුතල නිර්මාණ ඇතුළු මේ දේවල් සකස් කරලා තිබුණා. සමාජ ගැටලු, ජාතිය පිළිබඳ හැඟීම් දනවන දේවල්, මෙන්න මේ වගේ තේමාවල්, මේ වගේ දේවල් තමයි ගොඩාක් ඉස්මතු කරන්න උත්සාහ කරගෙන තිබුණේ නූර්තිවල. භාෂාව අතින් ගත්තොත් එහෙම භාෂාව හරිම සරලයි. ලංකාවේ ජනතාවට තේරුම් ගන්නට පහසු භාෂාවක්, සරල භාෂාවක් තමයි නූර්ති රංග ශෛලිය තුළ පාවිච්චි කරේ. අපි කලින් සඳහන් කරපු ජෝන්ද සිල්වා මහත්මයාගේ නාට්‍යවල ලක්ෂණයක් කතා කරොත් එහෙම ඒ නාට්‍යවල තිබිච්ච එක ලක්ෂණයක් තමයි මේ අර නාඩගම් වල බහුභූතිය කියලා චරිතයක් අපට දක්නට ලැබුණානේ. අන්න ඒ චරිතය මුල් කාලීන නූර්තිවල සමහර වෙලාවට දක්නට ලැබුණා. නමුත් මේ ජෝන්ද සිල්වා මහත්මයා මොකද කරේ? අපි කිව්වනේ අර එයා නාඩගම් වල සමහර ලක්ෂණ අයින් කරා නූර්ති වලින් කියලා. එයා ඒ වෙනුවට බහුභූතිය කියන චරිතය වෙනුවට බම්මන්නා කියලා චරිතයක් ඇතුළත් කරා. බහුභූතිය කියන චරිතය වෙනුවට බම්මන්නා කියලා චරිතයක් ඇතුළත් කරා මේ නූර්ති වලට ජෝන්ද සිල්වා මහත්මයා විසින්. තවත් විශේෂ දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නාට්‍යවල, ප්‍රසිද්ධ නාට්‍යවල රංගනය සඳහා ස්ත්‍රීන්ව යොදා ගත්තා. අපි කතා කරා සොකරි කතා කරා, කෝලම් කතා කරා, නාඩගම් කතා කරා, මේ එකම නාට්‍යයකවත් ස්ත්‍රීන්ගේ චරිත පිරිමින් විසින් තමයි රඟ දක්වලා පෙන්වුවේ. ස්ත්‍රීන් චරිත රඟ දැක්වුවේ පිරිමින් විසින්. ස්ත්‍රීන් රඟපෑවේ නැහැ. එහෙම නැත්නම් නිලියන් රඟපෑවේ නැහැ මේකේ. නමුත් නූර්තිවල නිලියන්ගේ සහභාගීත්වය දක්නට ලැබුණා. ස්ත්‍රීන් රංගනය සඳහා දායකත්වය සැපයුවා. ඉතින් ඒකම නිසා මේ නූර්ති ගොඩාක් තාත්වික බවින් යුක්ත වුණා. කලාත්මක බවින් යුක්ත වුණා. තවත් කතා කරොත් නූර්තිවල රංග කාලය පැය 2-3ක් වගේ කෙටි කාලයකට සීමා වුණා. අර නාඩගම් වල වගේ දීර්ඝ කාලීනව දවස් ගණන් පෙන්නුවේ නැහැ. එක්ක පැය 2ක් උපරිම 3ක්. එතකොට මිනිස්සුන්ට මේක පහසුවක් වුණා. නූර්තිවල රංග වස්ත්‍රාභරණ ගැන කතා කරොත් එහෙම ඒවා බොහොම විචිත්‍රවත් වුණා. ඒකාකාරී වුණේ නැහැ. නූර්තියෙන් නූර්තියට ඒ රංග වස්ත්‍රාභරණ වෙනස්.
දැන් නාඩගම් වල වගේ ගත්තොත් එහෙම බහුභූතය වගේ චරිතයක් ගත්තොත් කෝලම් වල වගේ අපි පොලිස් කෝලම එහෙම ගත්තොත් එහෙම ඒවා කොහෙ ගියත් ඒ ඇඳුම එකම ඇඳුමක් නේ අපිට දක්නට ලැබෙන්නේ. නූර්ති වල එහෙම නැහැ. රංග වස්ත්‍රාභරණ විචිත්‍රයි. ඒවා ඒකාකාරී නැහැ. ඒවා බොහොම ලස්සනයි. බොහොම සිත් ගන්නාසුළුයි. ඉතින් ඒවා ඒ චරිතවලට අදාළව ලස්සනට නිර්මාණය වුණා ඒ රංග වස්ත්‍රාභරණ. මේ තියෙන්නේ නූර්ති නාට්‍යවලට අදාළ වෙච්ච රංග වස්ත්‍රාභරණ කිහිපයක්. බොහොම විචිත්‍රවත් විදිහට, ඒ චරිතවලට ගැලපෙන විදිහට, චරිතානුකූල විදිහට, විවිධත්වයකින් යුතුව ඒ නූර්ති රංග වස්ත්‍රාභරණ භාවිත වුණා. නූර්තිවල පිරිහීමට හේතු අපි කතා කරොත් එහෙම. අපි දැන් නාඩගම් වල පිරිහීමට හේතු කතා කරා. දැන් අපි අද නූර්තිවල පිරිහීමට හේතු කතා කරොත් එහෙම. නූර්ති ගැන දැනුම තියෙන නාට්‍ය රචකයෝ බිහිවීම නැවතුණා. ඒ කියන්නේ ජෝන්ද සිල්වා මහත්මයා, චාල්ස් ඩයස් මහත්මයා මේ වගේ නූර්ති ශිල්පීන්, නූර්ති නාට්‍යකරුවන් ඒ අභාවයත් සමග නැවතත් මේ වගේ නූර්ති ගැන දැනුමක් තියෙන නූර්ති රචකයෝ බිහි වුණේ නැහැ. ඉතින් එහෙම කෙනෙක්, ඒ කියන්නේ නූර්තියක් රචනා කරන්න කෙනෙක් නැත්නම් එතනින් එහාට නූර්තියක් බිහි වෙන්නේ නැහැනේ. ඉතින් අන්න ඒ වගේ නූර්ති ගැන දැනුම තියෙන රචකයෝ බිහි නොවීමත් මේ නූර්ති පිරිහීමට හේතුවක් වුණා. ඊට අමතරව චරිත විශාල සංඛ්‍යාවක් යොදාගත්තා. චරිත විශාල සංඛ්‍යාවක්, සමහර චරිත ප්‍රේක්ෂකින්ට මතකත් නැහැ. මේ චරිතේ එනවා, ඇවිල්ලා සුළු වෙලාවකින් යනවා, ආයි සෑහෙන වෙලාවට පස්සේ එනවා, ප්‍රේක්ෂකින්ට මේ චරිත මතකත් නැහැ සමහර වෙලාවට. ඒ චරිත විශාල ප්‍රමාණයක් වේදිකාවට ඒම හේතුවෙන් අර ජවනිකා ගොඩක් මාරු කරනවා. ඔන්න දැන් දෙන්නෙක් ඇවිල්ලා කතා කර කර ඉන්නවා. ඊට පස්සේ ඊළඟ ජවනිකාව යනවා. ඒ තව දෙන්නෙක් තුන්දෙනෙක් යනවා. ආයෙක මොනවා හරි සංවාදයක් යනවා. ආයෙ ගීතයක් යනවා. මෙන්න මේ වගේ ජවනිකා එකින් එක ජවනිකා මාරු වීමත් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේකත් නූර්ති පිරිහීමට එක හේතුවක්. ප්‍රේක්ෂකීට මේක මානසික වදයක් බවට පත් වෙනවා. තවත් දෙයක් තමයි නාට්‍ය රසය මතු කරනවට වඩා ගීත රසය මතු කරන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් ප්‍රේක්ෂකයෝ එන්නේ නාට්‍යයක් රස විඳින්නනේ. දැන් ගීතයක් රස විඳින්න නම් ඒක ගෙදරට වෙලා හරි කරගන්න පුළුවන්නේ. නමුත් නාට්‍යයක් රස විඳින්න ආවට පස්සේ ඒ නාට්‍යය ඇතුලේ තනිකරම සින්දුම තිබිච්චාම ඉතින් ප්‍රේක්ෂකින්ට ඒක එපා වෙනවා. ගීත රසය මතු කිරීම වැඩි වෙනවා. සාමාන්‍ය නාට්‍යයක ගීත තියෙන්න ඕන. නමුත් නූර්තිවල ගීත රසය පමණක් ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ගීත රසය වැඩි වශයෙන් උත්සාහ කරනවා මතු කරන්න. අන්න ඒකත් නූර්ති පිරිහීමට එක හේතුවක් වුණා. අනිත් එක මේ විචාරවත් දැනුමක් තියෙන රසිකයෝ අඩු වුණා. නූර්තියක් බලලා ඉවර වෙලා ඒක හොඳයිද නරකයිද ගුණදොස් මේකට තව මොනවද එකතු වෙන්න ඕන, මේකෙන් අයින් වෙන්න ඕන මොනවාද, මේකෙන් වෙන සංස්කෘතික බලපෑම මොකද්ද, මෙන්න මේ වගේ දේවල් ਵਿਚාරය කරන්න ඕන. එතකොට තමයි ඒ දේවල් වලින් පන්නරයක් අරන් ඉස්සරහට නූර්ති බිහි වෙන්නේ. ඉතින් එහෙම ਵਿਚාරයක් කරන්න තරම් දැනුම තියෙන රසිකයෝ බිහි වුණේ නැහැ පසු කාලීනව. ඉතින් මේකත් නූර්තිවල පිරිහීමට එක හේතුවක් බවට පත් වුණා. අනිත් එක තමයි රටේ පාලකයින්ගෙන් ලැබිච්ච අනුග්‍රාහකත්වය අඩු බව. රටක් වෙච්චාම, රාජ්‍යයක් වෙච්චාම මේ රටේ කලාව ගොඩනංවන්න එක්කෝ වේදිකා නිර්මාණය කරන්න ඕනේ, රංගශාලා නිර්මාණය කරන්න ඕන. එතකොට මෙන්න මේ දේවල් වලට අමතරව තව නාට්‍ය සඳහා අනුග්‍රාහකත්වය සපයන්න ඕනේ, ඉඩ ප්‍රස්තාව සලසලා දෙන්න ඕනේ, වාරණය අවම කරන්න ඕනේ රටේ කලා නිර්මාණ. ඉතින් මේ දේවල් මෙහෙම කරන්නේ නැතුව රටේ පාලකයෝ නූර්තිවලට දක්වපු අනුග්‍රාහකත්වය ඉතාමත් අවම වුණා. ඉතින් එතනින් එහාටත් නූර්තිවලට අනාගතය අඩාල වුණා. මීට අමතරව මේ වාණිජ පරමාර්ථ උදෙසා නූර්ති නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේ දේවල් හින්දා මේ නාට්‍ය කරුවන් අතර තරඟයක්, මතභේද, විවිධ ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ මුදල් ලිපීම අරමුණු කරගෙන. මෙන්න මේ වගේ විවිධාකාරයේ හේතු නිසා නූර්ති පිරිහීමට ලක් වුණා. අපි කතා කරොත් එහෙම නාඩගම් වල සහ නූර්තිවල ලක්ෂණ වෙන වෙනම මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ දෙකේ වෙනස, එහෙමත් නැත්නම් මේ නාඩගම් වලට වඩා නූර්ති ජනප්‍රිය වෙන්න හේතුව රංග කාලය අතින් ගත්තොත් එහෙම නාඩගම් දින 3ක් 7ක් අතර රාත්‍රී කාලවල් පුරාවට නාඩගම් පැවැත්වුණා. නමුත් නූර්ති පැය 2යි 3යි නූර්තිය අවසానයි. අන්න ඒක ප්‍රේක්ෂකයින්ට, ඒක බලන ඉන්න රසිකයින්ට පහසුවක්, ලෙහෙසියක්. ඒකලොන්ට වෙහෙස අඩුයි. දින 3ක් 7ක් වගේ කාලයක් දීර්ඝ කාලීනව ඇවිල්ලා මේක රස විඳිනවට වඩා, වෙහෙස මහන්සි වෙනවට වඩා සුව පහසුව මේ රංගශාලාවේ ඉඳගෙන ප්‍රොසීනියම් වේදිකාව ඉස්සරහා තියෙනවා. බොහොම ලස්සනට පැය 2ක් 3ක් වගේ කෙටි කාලයකින් මානසික සුවයක් ලබලා යන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක මේ එලිමහන් රංගභූමියක් තිබුණේ නාඩගම් වල, ගෘහස්ත රංගභූමියක් තියෙනවා නූර්තිවල. මේ නාඩගම් වල එකම පසුතල තිරයක් තමයි පාවිච්චි වුණේ. ඒ කියන්නේ නාඩගම් වේදිකාව වල අපි කලින් පාඩමේදී අපි දැක්කා ඒකේ තිරයක් පාවිච්චි වුණා. ඒ තිරේ එකම තිරයක්. ඒක වෙනස් වුණේ නෑ. නමුත් නූර්ති වලට එනකොට
නූර්තිවල ජවනිකා මාරු කරන්න. එහෙම නැත්නම් ඒ පසුතලය මාරු කරන්න. එක්කෝ වනාන්තරයකින් රාජමාලිගාවට රාජමාලිගාවකින් වනාන්තරයට මේ වගේ ජවනිකා මාරු කරන්න චිත්‍ර වස්ත්‍ර පාවිච්චි කරා. ඒ කියන්නේ එක්කෝ මාලිගාවක සිතුවමක් ඇඳපු එහෙමත් නැත්නම් වනාන්තරයක සිතුවමක් ඇඳපු චිත්‍ර වස්ත්‍රයක් එහෙමත් නැත්නම් විශාල රෙද්දක් පිටිපස්සෙන් අලවලා එලලා තිබුණා. එතකොට ඒක තමයි පසුතලය. ඒක නූර්තිවල විවිධාකාරයේ දේවල් ජවනිකා මාරු වෙමින් ගියා. නමුත් නාඩගම් වල එකම තිරයක් තමයි තියෙන්නේ. ඒකත් ඒකාකාරී වුණා ප්‍රේක්ෂකින්ට. එතකොට මේ නාඩගම් වල රංග භාණ්ඩ අවම වශයෙන් පාවිච්චි කරේ. නමුත් නූර්ති වලට යනකොට රංග භාණ්ඩ බහුල වශයෙන් පාවිච්චි කරා. මොකද අපි කතා කරන්නේ තාත්වික බව වැඩි වශයෙන් දක්නට ලැබුණා කියලා නූර්ති වල. ඉතින් තාත්වික බව වැඩිපුර පෙන්වන්න රංග භාණ්ඩ ඒ නියමිතාකාරයෙන් පාවිච්චි කළ යුතුයි. නාඩගම් වල පිරිමින් පමණයි රඟ දැක්ුවේ. නූර්තිවල කාන්තාවනුත් රංගනයට එකතු වුණා. සංගීතය අතින් කතා කරොත් දකුණු ඉන්දියානු කර්ණාටක සංගීතය තමයි පාවිච්චි වුණේ නාඩගම් වල. නූර්ති වලට එනකොට ඒක උතුරු ඉන්දියානු රාගධාරී සංගීතය බවට පත් වුණා. රංග වස්ත්‍රාභරණ අතින් ගත්තොත් එහෙම නාඩගම් රංග වස්ත්‍ර අංග රචනය මේවා විචිත්‍ර නැහැ. ඒවා ඒකාකාරී. කොහෙ ගිහිල්ලා බැලුවත් ඉන්නේ එකම කට්ටිය. බහුභූතය නම් බහුභූතයා ඒ විදිහටම තමයි ඉන්නේ. නමුත් නූර්ති වලට ගත්තොත් එහෙම මේ රංග වස්ත්‍රාභරණ අංග රචනය මේවා චරිතානුකූලව ලස්සනට බොහොම විචිත්‍රවත් විදිහට සකස් කරලා තිබුණා. අපි හැමෝම ආසයිනේ විචිත්‍රවත් දේවල් වලට. ඉතින් මෙන්න මේ වගේ විවිධාකාර ලක්ෂණ තියෙනවා නාඩගම් වල සහ නූර්ති වල වෙනස්කම් තියෙනවා. මෙන්න මේ දේවල් තමයි අපි දැනගන්න ඕනේ නූර්ති ගැන සහ නාඩගම් ගැන. නාඩගම් ගැන අපි වැඩිදුර තොරතුරු කතා කරා කලින් පාඩමේ. අද නූර්ති ගැන කතා කරා. නූර්ති ගැන කතා කරනකොට ඒත් එක්කම නාඩගම් වලත් යම් යම් ලක්ෂණ නූර්තිත් එක්ක සංසන්දනය කරලා බැලුවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අදහසක් යෝජනාවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම පිළිතුරු සපයනවා. එහෙනම් අපි ඊළඟ පාඩම් කොටසින් නැවතත් හමු වෙමු. එතකන් සියලු දෙනාටම ජය වේවා. ආයුබෝවන්.